if and only if කියන එක. අර සිංහලෙන් නම් පමණක් කියලා මේ ගණන් වල තිබ්බේ. මේකේ සිම්බල් එක තමයි අර දෙපැත්තට යන එක. ඒ කියන්නේ p if and only if q කියලා තිබ්බොත් මට ලියන්න පුළුවන් p double implication q කියලා. ඒ කියන්නේ p if and only if q කියලා කොහේ හරි තිබ්බොත් කනෙක්ට් වෙලා තියෙන්නේ මේකෙන් if and only if. ඒක කොහේ හරි තිබ්බොත් p if and only if q කියලා අපිට පුළුවන් p double implication q කියලා ලියන්න. තර මට පුළුවන් මම මේ double implication එක ඒක define කරලා ඉන්න ඉස්සෙල්ලා මේක define කරනවා පෙරද්ද ගන්න. මේක define කරන්නේ මෙහෙම p implies q එකයි ඒකේ අනිත් පැත්තට q ඉඳන් p ට යන එකත් දෙකම වෙන එක සැරේ වෙනවා කියන එක. එහෙම වෙනවා නම් අපිට දෙපැත්තටම arrow එක දාන්න අයිතියක් තියෙන එකම arrow එක. කියන්නේ එකම එකේ arrow දෙපැත්තටම යන විදිහට දාන්න පුළුවන්. p ඉඳන් q ටයි q ඉඳන් p ටයි යන ස්ටේට්මන්ට් එකක් වෙනවා නම් කියන්නේ මෙහෙම වෙනවා නම් මට p and q කනෙක්ට් කරන්න පුළුවන් මේ ඩබල් arrow එක දාලා. හරි. එතකොට මේකත් ලොකු එකක් වෙනම එකක් නෙවෙයි. ඉම්ප්ලිකේෂන් වලින් හිතලා තමයි කරන්න වෙන්නේ. ඉම්ප්ලිකේෂන් දෙකක් නේ තියෙන දෙපැත්තම යන එක. හරි. දැන් මම අර if and only if කියන්නේ ඇයි කියලා පොඩ්ඩක් කියන්නම්. අපි අර ආකාර ටිකක් කතා කරේ මෙතන. හරි. p implies q මට ලියන්න පුළුවන් if p then q කියලා. එහෙම නැත්නම් p implies q කියන එක මට ලියන්න පුළුවන් q if p කියන එක. කියන්නේ මේක ලියන්න වෙන්නේ q if p කියලා. එහෙනම් මේක දිහා බලන්න. p if q මෙහෙම එකක් තිබ්බනම් මට arrow එක දාලා ලියන්නේ කොයි විදිහටද? කොහොමද ලියන්නේ? p if q. ඒතර if එකට ඉස්සරහින් ඉන්නේ q නේ. ඒතර ඒක තමයි මගේ arrow එක පටන් ගන්න තැන ඉවර වෙන්න ඕනි p ගෙන්. ඒතර p if q කියලා තිබ්බොත් ඒකෙන් කියවෙන්නේ q implies p කියන එක. p implies q කියන එකට මට ඕනනම් පුළුවන් p only if q කියලාත් කියන්න. හරි. ඒතර q implies p එකට මට p if q කියලා ලියන්න පුළුවන්. p only if q කියලා ලියන්න පුළුවන් p implies q එකට. ඒ කියන්නේ මෙතන තියෙනවා මට කියන්න ඕනේ මෙතන p implies q එක්කයි q implies p එක්කයි තියෙනවානේ. හරි. මට ඕකේ ලියන්න පුළුවන් පළවෙනි කෙනාට ලියන්න පුළුවන් p only if q කියලා නේද? දෙවෙනි කෙනාට ලියන්න පුළුවන් ඕනනම් q only if p කියලාත් ලියන්න පුළුවන්. if q then p කියලාත් ලියන්න පුළුවන්. ඒත් මට ඕනි p q මුලින් ලියවෙන්න. හරි. එහෙනම් මට පාවිච්චි කරන්න වෙන්නේ මේ විදිහට එකක් නේ. ඒ කියන්නේ අනිත් ආකාර දෙකෙන් ලියන්නේ නැද්දි මට q තමයි ඉස්සර. ඒ කියන්නේ if q then p q only if p ඒ වගේනේ ලියන්න වෙන්නේ. මම මේ දෙක දැන් කනෙක්ට් කරන්න යන්නේ. ඒකයි මම මේ ආකාරයට මෙයාව ලියාගත්තේ. p ව මුලින් ලියලා q ව පස්සේ ලියාගත්තේ. කියන්නේ පැත්ත මාරු කරන්න උනේ. දැන් මම ඉස්සරහට කරන්න යන එකට මේ p මේක ලියන්න පුළුවන් p only if q and p if q එක ලියන්න පුළුවන් p if එකත් වෙනවා and only if q. නැවතන අර and එකෙන් කනෙක්ට් කරන්නේ මම ওই දෙකම. හරි. දැන් if කියන එක නා මෙතනට දානවා and එකෙන් කනෙක්ට් කරනවා ඊට පස්සේ අනිත් එක්කන මේක. තර p only if q නුයි p if q නුයි දෙකම වෙනවා නම් මට කියන්න පුළුවන් p if and only if q කියලා. තර ඒකයි මෙයාට if and only if q කියලා if and only if කියලා දාන්නේ මෙන්න මේ double arrow එකට.
මොකද p implies q කියන එක ඩෙෆිනිෂන් එක කරනවා ඔය දෙපැත්තටම වෙන සීන් එක. ඒතර මට මෙහෙම එක්කෙනාට ලියන්න පුළුවන් p only if q කියලා. මෙයාට ලියන්න පුළුවන් p if q කියලා. දෙකම වෙන හින්දා මට එයාට එකපාර කියන්න පුළුවන් p if and only if q කියලා. හරි. එයාගේ truth table එක අපි ගහන්න බලමු. මට ගහන්න වෙන්නේ p එකටයි q ටයි p implies q q implies p. ඒතර ඔය දෙකේ and එක තමයි p double implication q වෙන්නේ නේ. අපි ඉස්සෙල්ලා පරිණි දෙක හොයලා බලමු. ඒතර මම දන්නවා p double imply q එක කවුද කියලා හොයාගන්න ඔය මෙන්න මේ දෙන්නගේ and එකෙන්. ඒතර මේක ඉස්සෙල්ලා දැම්මොත් true අපි දන්නවා p and q එකට p implies q එකට ලියන්න පුළුවන් මේ විදිහට q implies p එක ලියනවා නම් බලන්න ඕනි කවුද q කියන එක කෙනා false වෙලා p true වෙන එක විතරයි q කියන එක කෙනා පළවෙනි එක කෙනා true වෙලා දෙවෙනි එක කෙනා false වෙන්න බෑ. එහෙම වෙන්නේ මෙන්න මෙතන. ඒ අවස්ථාව false. අනිත් අවස්ථා ටික ඔක්කොම true. හරි. දැන් මට කරන්න තියෙන්නේ මේ columns දෙකේ and එක ගන්න. ඒතර p දැන් මේක අපි දන්නවා මෙයාගේ and එකෙන් එන්නේ. ඒතර true එක and කරපුවම true. මේ දෙකෙන් එන්නේ false කියලා. දෙකම true වුණාම true එකෙන් true. හරි. දැන් මම pq විතරක් අරගෙන p implies q ලියන්නම්. p double imply q එක. ඒතර අපිට කොහමද ආවේ true false false true කියලානේ. අපි මේක ගත්තේ කොහමද අර implication එකෙන්ම තමයි ගත්තේ. අපේ definition එක උනේ මොකද්ද? p double imply q කියන්නේ මේ දෙක කියලා. ඒතර අපිට පුළුවන් truth table එක ඒ විදිහට ගන්න. ඒතර මේක නිකන් definition එක වගේ මේ කොහොම හරි මේක ගන්න පුළුවන් p imply double imply q එක. ඒතර මේ p double imply q එක true වෙන්නේ මේ දෙපැත්තේ ඉන්න කෙනා මේ මුළු ස්ටේට්මන්ට් එක true වෙන්න නම් මේ දෙපැත්තේ ඉන්න දෙන්නම එක වෙලාවෙ true වෙන්න ඕනේ. එහෙම නැත්නම් එකම වෙලාවෙ දෙන්නම false වෙන්න ඕනේ. මෙයා true වෙලා මෙයා false වෙන්න බෑ. මෙයා true වෙලා මෙයා false වෙන්න බෑ. දෙන්නම එකම වෙලාවෙ එක්ක true එක්ක false වුණොත් තමයි p double imply q එක true වෙන්නේ. මම එහෙම දැන් පළවෙනි එක නම් true වෙන එක අවුලක් නැතුව දෙවෙනි එක අන්තිමට තියෙන පේලිය එහෙම ඇයි කියලා තේරෙන්නේ නැතුව ඇති. මම ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්. අපි ගමු ඇත්තටම p double imply q වෙන ස්ටේට්මන්ට් එක. ඔකට දන්නවා දැන් මෙහෙම ගත්තොත් එහෙම නොවෙන එක්කුත් දෙන්න ඉස්සෙල්ලාම මුලදීම ගත්තා a is divisible by මොකක් හරි නම්බර් එකක් divisible by කියලා 15 කියලා ගත්තොත් මට කියන්න පුළුවන් ඒක ඉම්ප්ලයි කරනවා
a is divisible by 5. අපි දන්නවා 15න් බෙදෙනවා නම් මොකක් හරි නම්බරයක් 5න් නොත් බෙදෙන්න ඕනේ. හැබැයි අපි දන්නවා 5න් බෙදුනට 15න් බෙදෙන්න අවශ්‍ය නැහැ. 20 ගත්තොත් 5න් බෙදෙනවා. හැබැයි 15න් බෙදෙන්නේ නැහැ. එතකොට මේ වගේ ස්ටේට්මන්ට් එකක් a is divisible by 15 කියන එකයි a is divisible by 5 කියන එකයි දෙන්න කනෙක්ට් කරනවා නම් කනෙක්ට් කරන්න පුළුවන් එක පැත්තකට යන arrow එකකින් විතරයි. අනිත් පැත්තට ගහුවොත් ඒක වර්ධිනවනේ. මම කිව්වා අර අද අලුත් ආකාරයක් කියලා දෙන්නේ every එක දාලා ලියන්න පුළුවන්. මෙහෙම ලියන්න පුළුවන් නම් මට කියන්න පුළුවන් every number මම ටයිප් කරන්න. every number divisible by 15 is divisible by 5. ඔය every එක දාලා කියන ස්ටේට්මන්ට් එකම තමයි ඔය උඩ ඉම්ප්ලිකේෂන් එක දාලා තියෙන්නේ. අපි දන්නවා හැම every number divisible by 5 ඒ කියන්නේ 15න් බෙදෙන හැම නම්බරයක්ම 5නොත් බෙදෙනවා කියන එකනේ කියන්නේ. ඒතර මෙතනින් කියවෙන්නේ උඩ එකෙන් කියවෙන්නේ මොකක් හරි නම්බර් එකක් 15න් බෙදෙනවා නම් එයා 5න් බෙදෙනවා කියන එක. ඒතර අපිට තේරෙනවා ඒ දෙකෙන්ම කියවෙන එකම එක කියලා. හැබැයි අපිට කියන්න බෑ. මේකේ අනිත් පැත්ත. every number divisible by 5 is divisible by 15 කියලා කියන්න බෑ. මොකද 20 ගත්තොත් 5න් බෙදෙනවා. හැබැයි 15න් බෙදෙන්නේ නැහැ. ඒතර මෙයාගේ කන්වර්ස් එක වැරදි. මේ පැත්තට කන්වර්ස් එක කිව්වේ අනිත් පැත්තට යන එක. ඒක වැරදි. මේ පැත්ත එක විතරයි හරියන්නේ හැමතිස්සෙම. හැමතිස්සෙම හරියනවා කියලා කියන්න ඕනේ හින්දා තමයි මම මේ every කියන ෆෝම් එකෙන් ලිව්වේ. හැම දැන් මේක හරියනවා නම් හැම එකකටම මේක දැන් 15න් බෙදෙන හැම නම්බර් එකක්ම 5නොත් බෙදෙන්න ඕනේ. හරි. දැන් දෙපැත්තටම තියෙන එකක් මම ගන්නවා. සාමාන්‍යයෙන් ওই දෙපැත්තටම තියෙන ඒවා ගොඩක් දුරට definitions. ඒ කිව්වේ අපිට එනවා ඉස්සරහට ගණන් තියෙන මෙහෙම. a is even කියලා එනවා. even කියන්නේ ඉරට්ටේ නම්බර් එකක්. a is even කියන එක අපිට දීලා තියෙනවා නම් ඒ මොකක් හරි a කියන එකක් ගත්තොත් එයා even වෙනවා නම් අපි දන්නවා a is divisible by 2. කියන්නේ definitions ඔක්කොම දැන් even කියන වචනේ අපි ගත්තොත් even කියන එක define කරන්න ඕනේ මොකක්ද ඒකෙන් කියන්නේ කියලා. ඒතර a number එකට සාමාන්‍යයෙන් කියන්නේ ඇත්තටම definitions ලියද්දී ඒකට පොඩ්ඩක් නිකන් සම්මතයක් විදියට if and දැන් හරිනම් ඇත්තටම දැන් මම ලිව්ව තින් ඕක මෙහෙම ලිව්ව තින් ඔය වගේ එකක්නේ definition එකක් වෙන්නේ මගේ කවුරු හරි even කියන්නේ මොකක්ද කියලා කියන්න හදනවා නම් even කියන එකේ definition එක වෙන්නේ if a number is even if it is divisible by 2. හරි. දැන් ඇත්තටම මෙහෙම නෙවෙයි දැන් මෙහෙම තමයි එකට කියන්නේ ඒත් ඇත්තටම ඕක නෙවෙයි හරිම logic එක වෙන්නේ. හරිම logic එක වෙන්නේ දැන් මෙතනින් මොකක්ද වෙන්නේ if it is divisible by 2 then the number is even. ඒ වගේ එකක් නේ. ඒතර එක පැත්තකටනේ තියෙන්නේ. ඒත් අපි දන්නවා දෙකෙන් බෙදෙනවා නම් even නුත් වෙනවා even වෙනවා නම් දෙකෙනුත් බෙදෙනවා කියන එකනේ. ඒක ඇත්තටම එහෙම වෙන්නේ definition එකක් නිසා. මොකක් හරි වචනයක් define කරද්දී even කියන්නේ දෙකෙන් බෙදෙන එකක් නම් අපි දන්නවා අපි ඒක even කියන එකේ definition එක නිසා කියන්නේ define කරන නිසා ඒ අවස්ථාවේදී ඒ even කියන එක දෙකෙන් බෙදෙනවා කියන එකෙන් define කරනකොට මොකක් හරි නම්බරයක් even වෙනවා නම් දෙකෙනුත් බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා නම් even නුත් වෙනවා. ඒක definition එකේ හැටි එක. මොකක් හරි වචනයක් define කරද්දී දෙපැත්තටම වෙනවා. හැබැයි අපි define කරද්දී
ඒ ඩිෆිනිෂන් එකේදී ගොඩක් වෙලාවට තියෙන if එක විතරයි. ඒක නිකන් අර එහෙම තමයි අර ඉස්සර ඉඳන් ඒ කට්ටිය නිකන් ලියන්න අරන් තියෙන්නේ. ඒ හින්දා ඒ වැරද්ද ඒ කට්ටිය දිගටම කරනවා. ඒක හැටි ඒක. ඒ කියන්නේ අපි දෙපැත්තටම වෙනවා කියලා ගන්න වෙන ඒ අවස්ථාවේදී මොකක් හරි ඩෙෆිනිෂන් එකක් නම් දෙපැත්තටම වෙනවා කියලා අපි ගන්න ඕනි. හැබැයි ඒ කට්ටිය ඩෙෆිනිෂන් එකේදී දෙන්නේ එක පැත්තකට වෙනවා කියන එක විතරයි. හැබැයි මොකක් හරි ඉංග්‍රීසි ටර්ම් එකක් ඩිෆයින් කරන්න යද්දී ඇත්තටම දෙපැත්තටම වෙන්න ඕනි. ඒතර ඇත්තටම logically හරිම ස්ටේට්මන්ට් එක ලියනවා නම් if and only if කියලා තමයි කියන්නේ. ඒක දිග වැඩි හින්දා හැමෝම නිකන් if ගා ඉන්නවා. තොර මතක තියාගන්න එන්නේ ඩිෆයින් කරන අවස්ථාවේදී මොන හරි ඩෙෆිනිෂන්ස් තියෙන අවස්ථාවේදී if කියලා තිබ්බොත් එතන තියෙන්නේ දැන් even කියන වචනෙන් ඩිෆයින් කරන්න හදන්නේ. ඒතර ඒක දෙපැත්තටම වෙන්න එපයි. ඒතර ඒ අවස්ථාවේදී ඒකට නිකන් කම්මැලිකමට විතරයි ඔය if එක දාන්නේ මේ කැලලම දාන්න කම්මැලිකමට. ඒතර ඔය කට්ටිය දැනගන්න ඕනේ මොකක් හරි ඩෙෆිනිෂන් එකක් තියෙද්දි එතන if කියලා තියෙනවා නම් ඇත්තටම ඒ කට්ටිය ඔය කතා කරන්න මේ කියන්නේ try කියන්න හදන්නේ if and only if එකක් ගැන තමයි ඇත්තටම තියෙන්නේ. logically හරි statement එකක් ගත්තොත් මේක තමයි හරි එක. ඒ කට්ටිය පොත්වල print කරන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ එකක් තමයි. එතකොට අපි even කියන එක define කරොත් දෙපැත්තටම වෙනවා ඒක. මොකක් හරි number එකක් even නම් divisible by 2. divisible by 2 නම් even. ඒක තමයි even කියන වචනේ definition එක වෙන්නේ. tautology එකක් නම් හැම ඔක්කොම මේ all truth values are t වෙනවා. all t values යනවා. ඔක්කොම t values නම් tautology එකක් වෙනවා. ඒතර definitions වලදී ඔය double implication එක තමයි logically ඇතුලේ වැඩ කරන්නේ. ඒක මතක තියාගන්න. එතකොට අපි කොහේ හරි ගානක a is even කියලා තිබ්බොත් අපිට පුළුවන් double implication එක දාන්න. දැන් double implication එක කියන්නේ මේක and මේකනේ. ඒතර අපිට එහෙම දෙකම තියෙද්දි අපිට කැමති එක තෝරලා ගන්නත් අයිතිය තියෙනවා. ඒ කියලා පස්සේ logically කියලා දෙනවා. ඒ කියන්නේ p and q කියලා මොකක් හරි statement එකක් තියෙනවා නම් true කියලා අපිට මෙයාගෙන් p කියන එක විතරක් ගලවලා ගන්න පුළුවන් එයාත් හරි කියලා. මොකද දැන් මේක true නම් දෙන්නම individually true වෙන්න බෑ. ඒතර අපිට මෙයාව විතරක් ගලවලා එයාත් true කියලා කියන්න අයිතිය තියෙනවා. ඒවා පස්සේ කතා කරනවා. ඒතර මෙතනින් මම කියන්නේ ගියේ දැන් a is even කියලා කොහේ හරි ගානක තිබ්බොත් ඕකට double implication එකම දාන්න ඕනි කියලා එකක් නැහැ. මේක කියවෙන්නේ මේක and මේකනේ pq දාලා ලියන්න ඕනේ. කොහොම හරි අපිට පුළුවන් දැන් මේ ප්‍රකාශය true නම් මේ මුළු ප්‍රකාශය true. ඒකෙන් කියවෙන්නේ දෙන්නම individually and එකක් තියෙන හින්දා දෙන්නම වෙන වෙනම true වෙන්න ඕනේ කියන එක. ඒ හින්දා මට මේක විතරක් ගලවලා p and q කියන එක විතරක් ගන්නත් අයිතිය තියෙනවා. ඒතර ගණන් වලදී ඔයාලට කැමති නම් ඔය ඩබල් එක වෙනකොට එක පැත්තක් දැම්මත් අවුලක් වෙන්නේ නැහැ. ඩබල් එක වෙන අවස්ථාවේදීත් එක පැත්තකටත් වෙනවා කියලා කියන්න අයිතිය තියෙනවා. දෙපැත්තටම වෙනවා නම් එක පැත්තකට කොහොමද වෙනවනේ. හරි අපි බලමු දැන් දැන් උඩ එක උනේ එක පැත්තකට විතරයි. පහළ එක even කියන එක දෙපැත්තටම වෙනවා. එතකොට මට කියන්න ඕනේ අර truth table එකේ කොහොමද ඇයි එහෙම වෙන්නේ කියලා. ඒතර අපි දන්නවා දැන් p implies q මේ a is even නම් if and only if a is divisible by 2. a is even if and only if a is divisible by 2. ඒක හරි කියලා දන්නවනේ. ඒක true statement එකක් කියලා දන්නවා. ඒකනේ definition එක. ඒ හින්දා ඒ දීපු statement එක ඇත්ත කියලා පිළිගන්න වෙනවා. මොකද by definition ඒක true. ඒ කියන්නේ definitions ම නෙවෙයි වෙන ඕනියවත් වෙන ඒවත් තියෙනවා double implication දාලා connect වෙන්න පුළුවන්. definitions නම් ඒ කියන්නේ අර්ථ දැක්වීම එහෙම
කනෙක්ට් කරන්න වෙන්නේ ලොජිකලි බැලුවොත් කනෙක්ට් කරන්න වෙන්නේ ඩබල් ඉම්ප්ලිකේෂන් එක දාලා. එහෙම හැමතිස්සෙම ඒ කියන්නේ ඩබල් ඉම්ප්ලිකේෂන් එක අයිති වෙන්නේ ඩෙෆිනිෂන්ස් වලටම විතරක් කියනවා නෙවෙයි මම. වෙන ගණන් තියෙන ඒවා ප්‍රූව් කරන්න පුළුවන් අන්තිමට මේ වගේ කනෙක්ට් වෙන ඒවා තියෙනවා. ඩෙෆිනිෂන්ස් නොවන. මෙතන ඩෙෆිනිෂන් එකක් හින්දා අපිට ප්‍රූව් කරන්න ඕනේ නැහැ මේක මෙහෙම වෙනවා කියලා. මේක true කියලා අපිට true statement එකක් කියලා ගන්න පුළුවන්. මොකද definition එකට අනුව. true statement එකක් වෙනවා කියන්නේ මේ අවස්ථාවයි වෙනවා කියලා ගන්න පුළුවන්. කියන්නේ මේ statement එක true කියන්නේ මෙහෙම කියපු එක එයා කියපු එක හරිනම් නිවැරදි නම් මට ගන්න මං ඉන්නේ මෙන්න මේ අවස්ථාවේ විතරයි. හරිද? උදාහරණයක් ගත්තොත් a සමානයි 4 ගමුකෝ. a equals 4. a equals 4 ගත්තොත් වම් පැත්තේ ස්ටේට්මන්ට් එක p කියන්න. දකුණ එක්කෙනා q කියන්න. a equals 4 වෙද්දි p කියන එක්කෙනා true වෙනවද? 4 is even. 4 is even කියන එක true. එහෙනම් p true වෙලා තියෙනවා. q කියන එක්කෙනා 4 is divisible by 2. ඒකත් true. එතකොට a සමානයි 4 වෙද්දි ඒක. මම a සමානයි 5 ගත්තොත් a is even කියන එක වෙන්නේ නැහැ. a is divisible by 2 කියන එක වෙන්නේත් නැහැනේ. 5 දෙකෙන් බෙදෙන්නේ නැහැනේ. even number එකක් වෙන්නේත් නැහැ. හැබැයි මේ definition එකට බාධාවක් වුන්නේ නැහැනේ. මේකෙන් කියන්නේ number එකක් even නම් දෙකෙන් බෙදෙන්නත් ඕනේ. ඒතර මේ එක පැත්තක් true නම් අනිත් පැත්තත් true වෙන්න ඕනේ. number එක even නෙවෙයි නම් ඒ කියන්නේ odd number යන්න. මේ අවස්ථාව. ඒක නම් එහා පැත්තත් false වෙන්න ඕනේ. ඒතර අපි දන්නවා even නම් 5 කියන එක even number එකක් නෙවෙයි ඒක odd number එකක්. ඒ නිසා මේ වම් පැත්ත එක්ක false වෙලා තියෙනවා. අපි දන්නවා දෙකෙන් බෙදෙන්නෙත් නැහැ කියලා. ඒත් දකුණු පැත්තත් false වෙලා තියෙනවා. ඒතර අපිට අවුලක් නැහැනේ හැම ඒ කියන්නේ 4 ගත්තොතින් මෙතන 5 ගත්තොතින් මෙතන 6 ගත්තොතින් ආයෙ මෙතන. කියන්නේ මට වෙන්න පුළුවන් 1යි 2යි විතරයි හැම නම්බර් එකකටම. මේක හරිනම් මේ දීප එක හරිනම් මං ඉන්නේ මේ පළවෙනි අවස්ථාවේ හෝ දෙවෙනි අවස්ථාවේ. ඒ දෙකම true නේ. පළවෙනි එක true වෙන්නේ even numbers වලට. ඒ කියන්නේ 0 2 4 6 ඒ කට්ටිය හැමෝම ඉන්නේ මෙන්න මේ අවස්ථාවේ. odd numbers හැමෝම ඉන්නේ මේ 8ම අවස්ථාවේ. එතකොට අවුලක් වෙලා නැහැ. ඒක තමයි අර මං කියන්න ඕනේ උනේ දැන් false වෙලා true වෙන්නේ මොන අවස්ථාවේද කියන එක. එහෙම වෙන්නේ odd numbers ගැන කතා කරද්දී. කියන්නේ මේක එක පැත්තක් false වෙනවා නම් අනිත් පැත්තත් false වෙන්න ඕනේ. එහෙම දෙපැත්තම false වෙන අවස්ථාවක් තමයි මේක. ඒතර ඒ වගේ ප්‍රකාශයක් නොත් හරි. තව උදාහරණයක් ඔන්න මම කියන්නම් අර වර්ගජ සමීකරණ වල ඩෙල්ටා සමානයි b squared minus 4ac කියන එක. මේක බිඳුවයි නම් අපි දන්නවා අපිට තියෙන තාත්වික සමාන සමපාත මූල real and equal roots තියෙනවා. ඒ විදිහටම real and equal roots තියෙනවා නම් ඒ equation එකට අදාළව delta b squared minus 4ac කියන එක සමානයි බිඳුවක් වෙන්න ඕනේ. ඒතර මෙහෙම වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේක true නම් මේක true වෙන්න ඕනේ. එහෙම නොවන අවස්ථාවකදී මේක true වෙන්න බෑ. මේ implication එක වගේ මේක true වෙද්දි මේක false වෙන්නත් බෑ. sorry implication එකේදී අපි දන්නවා false වෙලා එහා පැත්තේ true වුණොත් අවුලක් නැහැ කියලා. ඒත් අපි දන්නවා මේක double error එක තියෙන හින්දා
මේ පැත්තට හිතුවොත් මෙයා true වෙලා මෙයා false වෙන්න බෑනේ. දෙවෙනි එක්කෙනා true වෙලා පළවෙනි එක්කෙනා false වෙන්න බෑ. මේ පැත්තට arrow එක යන නිසා. ඒ නිසා යත් නැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ false කියන එක විතරයි. කියන්නේ delta අසමානයි බිඳුවයි නම් අපිට real equal roots තියෙන විදියකුත් නැහැ. implication එකට නම් තිබ්බා වගේ මෙයාටත් නම් කීපයක් තියෙනවා. මම ඒ ටික කියලා දාන්නම්. පස්සේ අපි නවත්තුමු. අපිට තියෙනවා නම් p double imply q කියලා කොහරි. මේකට දැන් කියන නම මම කිව්වේ නැහැ. මම කිව්වා implication එකට conditional කියලාත් කියනවා කියලා. මෙයාට කියනවා by conditional කියලා. ඒතර by conditional statement කිව්වොත් මෙන්න මේ වගේ එකක්. conditional by conditional by කියන්නේ දෙකක් දෙපැත්තටම. එතකොට මෙයාට මට ඉස්සෙල්ලාම කියන්න පුළුවන් එක තමයි p if and only if q කියලා. ඔය if and only if එක කෙටි කරලා මෙහෙම ලියන්නත් පුළුවන්. f දෙකක් දාලා if එකක් ලියනවා. එහෙම ලියන්නත් පුළුවන්. තව තියෙනවා සමහර ගණන් තියෙනවා මෙහෙම. සමහර ප්‍රකාශන තියෙනවා මෙහෙම. if p then q ඊට පස්සේ තව කැලලක් කියනවා and conversely කියලා. ඒකෙන් කියන්නේ අපි converse එක කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. මෙතනින් කියන්නේ if p then q. ඒ කියන්නේ p implies q එක. and conversely කියන්නේ එයාගේ converse එකක් වෙනවලු. converse එක අපි දන්නවා q implies p කියලා. අවුලක් නෑ නේද? p double imply q කියන්නේ p imply q and q imply p එක. ඒතර මේක ලියන if p then q කියලා එයා කියනවා. ඊට පස්සේ අන්තිමට කැලලක් එයා ඇඩ් කරලා තියෙනවා and conversely කියලා ගණන් වල තියෙනවා. ඒතර එහෙම තිබ්බොත් මොකක් හරි ස්ටේට්මන්ට් එකක් එයා කියන්නේ p implies q එකක් වෙනවා converse එකක් වෙනවා. ඒ කියන්නේ double arrow එක තමයි උතන තියෙන්නේ. හරි. ඒක ටිකක් වැදගත්. එහෙම තැන් තියෙනවා ඒවා මිස් වෙන්න පුළුවන්. ඒතර and conversely කියලා කොහේ හරි තිබ්බොත් අනිත් පැත්තට වෙනවා කියන එක තමයි කියවෙන්නේ. converse එකත් සිද්ධ වෙනවා කියන එක. ඔකරිට මතක ඇති අර necessary and sufficient condition එක. මම ලාවට මතක නැත්තම් කියන්නම්. p implies q නම් අපි දන්නවා p සිද්ධ වීම ප්‍රමාණවත් q p true වෙන එක ප්‍රමාණවත් q true වෙන. p true වුණ ගමන්ම මේ ප්‍රකාශය හරි නිවැරදි නම් හරිද? මේ p implies q කියලා මන්ද මේ දෙන එක නිවැරදි නම් q true වෙන්න මේ q true වෙන්න ඇති p true වෙන එක. if p ඒ කියන්නේ p true නම් p කියන එක true නම් කවදාවත් q කියන එක false වෙන්න බෑ මේ දීපු ප්‍රකාශය නිවැරදි එකක් නම්. හරිද? එතකොට අපි දන්නවා p true වීම ප්‍රමාණවත් q true වෙන්න වීම සඳහා. truth table එකේ බලන්න මේක true වෙලා මේක false වෙන්න බෑ. තියෙන්නේ true වෙලා true කියන එක විතරයි. මේක වැරදි. ඒතර q true වුණ ගම p true වුණ ගම q true වෙනවා කියලා කියන්න පුළුවන්. ප්‍රමාණවත්. ඒතර p is sufficient for q කියලා කියන්න පුළුවන්. p implies q කියන if p then q කියන එකේ තව ආකාරයක් p is sufficient for q. මේ ටික අපි කතා කරා. ආය ඒකම ලියන්න පුළුවන් තව ආකාරයක් මේ p implies q එකටම කියන්න පුළුවන් තව ආකාරයක් තමයි q is necessary
for q. අපි දන්නවා q true වීම අත්‍යවශ්‍යයි q is necessary for sorry මෙතන p එන්න ඕනේ ඒකෙන් කියන්නේ q true වෙනක q true වෙනක අනිවාර්යෙන් තියෙන්න ඕනි p true වෙන වීම සඳහා හරිද ඒක අනිවාර්ය කන්ඩිෂන් එකක් හැබැයි තව කන්ඩිෂන්ස් තියෙන්න පුළුවන් කියලා මම කිව්වා මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේ හැබැයි ඒක නැති වුණොත් ඉතින් අනිත් ඒවා තිබිලත් වැඩක් නැහැ false වෙනවා ඒ කියන්නේ q එක නැති වුණොත් ඉතින් p එක true වෙන්න විදිහක් නැහැ මොකද q එක true වීම අත්‍යවශ්‍යයි මෙයා true වීම සඳහා අද කතා කරපු එක only if එක වගේ තමයි තර q එක necessary for p ඒ කියන්නේ q එක true වීම අත්‍යවශ්‍යයි p true වීම සඳහා ඒක නිකන් අර q true වීම p true වීම සඳහා නිදහස දෙනවා වගේ එකක් තමයි q එක true වෙන එක බැරි වුණොත් එයාට true වෙන්න බැරි වුණොත් ඒ කියන්නේ false වුණොත් මෙයාට true වෙන්න බෑ එයා අනිවාර්යෙන් false එකක් වෙන්න ඕනේ ඒතර අපි දන්නවා p implies q එකේදී true වෙලා false වෙන්න බෑ කියන එක මම මේක ආයෙ වැඩි කියන්න නැහැ කලින් කියපු නිසා දැන් මේකෙදී p implies q එකේ දෙපැත්තම වෙනවනේ හරි එතකොට මට කියන්න පුළුවන් p implies q එකෙන් මේක ගන්නවා ඊට පස්සේ q implies p එක අරගෙන මට කියන්න පුළුවන් පළවෙනි එක වගේම එකක් pq මාරු කරලා q is sufficient for p කියලාත් කියන්න පුළුවන් මට ඊට පස්සේ දෙවෙනි ආකාරය ඕනේ වෙන්නේ ඇත්තරම අර දකුණු පැත්තින් එක්කෙනා necessary condition නැන්නේ දකුණු පැත්තින් එක්කෙනා true වීම අත්‍යවශ්‍යයි q true වීම සඳහා අර only if කතාව මෙතනින් කියවෙනවා තර p true වීම අත්‍යවශ්‍යයි q true වීම සඳහා q only if p කියලා ලියන්න පුළුවන් කියනවා q only if p තර q true වෙන්නේ p true වෙනවා නම් පමණයි only if sorry q true වෙන්න පුළුවන් q ට true වෙන්න පුළුවන් p true වෙනවා නම් විතරයි තර ඒක මෙතනින් කියවෙනවා p true වීම necessary අත්‍යවශ්‍යයි q true වීම සඳහා ඒ දෙක එතනින් කියවෙනවා ඔය ඔක්කොම එකම implication එක තමයි එක විදිහට කතා කරන්නේ කොහොම හරි දැන් මෙතන p double imply q එකේ මෙයාත් ඉන්නවා p implies q එක ඉන්නවා q implies p එකත් ඉන්නවා එතකොට මට දැන් ලියන්න පුළුවන් p implies q එක මේ ආකාර දෙකෙන් ලියන්න පුළුවන් q implies p එකත් ආකාර දෙකකින් ලියන්න පුළුවන් මම අවශ්‍ය එක විතරයි ලිව්වේ එතකොට මම මේකෙන් මේක ගන්නවා q implies p නුත් වෙනවනේ එයාගෙන් මම ගන්නෙ අර දෙවෙනි necessary කැල්ල ඒ දෙන්න එකතු කරලා ලියනවා මෙහෙම මට ලියන්න පුළුවන් p implies q එක ලියන්න පුළුවන් p is necessary මෙහෙම කියනවා කට්ටිය necessary and sufficient for q තර අර if and only if එක අර ගත්තා වගේ p if q එකයි p only if q එකයි ගත්තා වගේ මෙතන ගන්නවා p is sufficient for q එකයි p is necessary for q කියන statements දෙක අරන් combine කරනවා එහෙම combine කරපු statement එක තමයි මෙතන තියෙන්නේ p is necessary and sufficient for q කියන එක. ඒතර p is necessary for q නුත් වෙනවා p is sufficient for q නුත් වෙනවා. p is necessary for q කියන එක ලියනවා නම් ලියන්නේ මෙහෙම එකක්. මම දැන් ලියුවේ p is necessary for q කියන එක. p is sufficient for q එක කියනවා නම් වෙන්නේ p implies q කියලා. alright. ඒතර ඒ දෙකම මෙතන තියෙනවා. and definition එක අනුව